අපි හැමෝම අහලා තියෙන ලස්සන කතාවක් තියෙනවා. කෙනෙක් සම්පූර්ණ වෙන්න නම් ඒ කෙනා ගහක් වවන්න ඕනි, පුතෙක් හදන්න ඕනි සහ පොතක් ලියන්න ඕනි කියලා කාරණාව. ඉතින් පොත් ලියපු, පොත් විචාරය කරපු සහ පොත් කියවලා ඒ පොත්වල තියෙන දැනුම විවිධ නිර්මාණ ඔස්සේ බෙදා හදා ගන්න බොහෝ දෙනෙක් උදායිරේ සහෘදයා සමග මේ කාලය ගත කරන්නට අපි එකතු කරගෙන තියෙනවා. අදත් ඒ වගේ කෙනෙක් අපි සමග ඉන්නවා මේ කාලය ලස්සනට ගත කරන්නට. ඔහු නමින් චන්දන ගුණසේකර. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මම හිතන්නේ පොත් ගැන කතා කරනකොට අපි මේ පොත්වල විවිධ පොත් වර්ග ගැන කතා කරනවා. සමහර ලාවට ආදර පොත්, එහෙම නැත්නම් ආදරයේ පදනම් කරගත්තු පොත්, ළමා කෘති, පරිවර්තන කෘති, මේ ආදී වූ බොහෝ දේවල් පිළිබඳව අපි කතා බහ කරනවා. දැන් ඔබගේ පළවෙනි කෘතිය සහ ඔබගේ දෙවන කෘතිය පිළිබඳව කතා බහ කරනකොට ඒක මම හිතන්නේ මාර්තු මාසයේ එළි දක්වපු පොත. ඉතින් මම හිතනවා අපි කතාව පටන් ගත්තොත් හොඳයි. ඔබගේ පළවෙනි පරිවර්තන කෘතිය මේ මගේ අතේ තියෙන්නේ. ඒ කෘතිය අවුෂ්විට්සි පච්ච කොටන්නා කියන නමින් තමයි මේක පළ කරන්නේ සහ පරිවර්තනය කරන්නේ. මේක ඇතුළේ තියෙන්නේ හරි ලස්සන, හරි බිහිසුණු ආදර කතාවක්. මම හිතනවා මෙතනින් කතාව පටන් ගත්තොත් හොඳයි කියලා. මේ පොත තමයි මගේ කුළුඳුල් පරිවර්තන කෘතිය. ලිවීමට පොඩි කාලේ ඉඳන් ලිවීමට සහ කියවීමට පොඩි කාලේ ඉඳන් මට ලොකු ආසාවක් තිබුණා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම සාමාන්‍ය පෙළ වෙනකන් තමයි සිංහල විෂයක් විදියට හැදෑරුවේ. ඊට පස්සේ මම මේ ගණිත විෂයෙන් තමයි උසස් පෙළ කරේ. ඒකෙන් ඉංජිනේරුවරයෙක් වශයෙන් තමයි මම සේවය කරන්නේ. ඒත් මගේ අර සාහිත්‍යයට සහ කලාවට තියෙන ආශාව නිසා මම ගොඩක් කියවන්න පුරුදු වුණා. පරිවර්තන කෘති වගේම අපේ සිංහල නවකතා, කෙටි කතා, කවි පොත්, ඒ වගේ දේවල්. මේ පොත මට මම ඇත්තටම 1995 රටින් මව්බිමෙන් පිට වෙනවා. පිට වෙලා දැනට එංගලන්තේ තමයි පදිංචි වෙලා ඉන්නේ. ඒ හිටියත් මම ගොඩක් වෙලාවට පොත් කියවීම, ඒ වගේ දේවල් විනෝදාංශයක් විදියට කරගෙන ගියා. නමුත් මේ නූතන තාක්ෂණයට පින් සිද්ධ වෙන්න ඇති වෙච්ච මුහුණු පොත වගේ සමාජ ජාලා නිසා අර පොළවලට පොත්වලට සීමා වෙලා තිබුණු මගේ රචනාවන්, නිර්මාණයන් මට මේ ගොඩක් බොහෝ ප්‍රේක්ෂක ජනතාවකට ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබුණා. ඒකෙන් ඇති වුණු උත්තේජනයත් එක්ක තමයි මට මොකක් හරි නිර්මාණයක් කිරීමේ නිර්මාණය කිරීමේ උනන්දුවක් ඇති වුණා. ඔහොම පොතක්, නවකතාවක් වගේ ලියන්න හිතාගෙන ඉන්නකොට තමයි මට මේ පොත ඇසකැටෙන්නේ. මගේ බිරිඳ මේක ඉංග්‍රීසි කෘතිය ඔස්ට්‍රේලියානු ජාතික හෙද මොරිස් මහත්මිය විසින් රචනා කරපු The Tattooist of Auschwitz කියන පොත ගෙනල්ලා තිබුණා. මම ඒක පොඩ්ඩක් පිටුවක් දෙයක් පෙරලා බැලුවාම මට හිතුණා මේ සත්‍ය කතාවක්. ඒ වගේම ඒකේ පසුබදන කියලා බැලුවාම මට තේරුණා මේ බීසුණු බව තුලින් ඇතිවෙච්ච ලස්සන ආදර කතාවක් ඒකේ තියෙනවා. ඒ නිසා මට හිතුණා අපේ මව්බිමේ පාඨක ජනතාව මේ වගේ කතාවක් ඉතා ආදරෙන් වැළඳ ගනී කියන විශ්වාසය මට තිබුණා. ඉතින් ඒ සමගම ඒ නිර්මාණයක් කිරීමේ වුමනාවත් ඒකට එකතු වෙලා කොහොම හරි ඒක පරිවර්තන කෘතියක් විදිහට කරන්න මම උත්සාහ කරා. ඉතින් ඒක ගොඩක් සාර්ථක වුණා කියලා ලැබෙන ප්‍රතිචාරات එක්ක මට හිතෙනවා. ඔබට දැන් පරිවර්තන කෘති කියන එකට බොහෝ දෙනෙක් යොමු වෙන්නේ නැහැ. සීමිත පිරිසක් යොමු වෙනවා. සමහර ලාවට පෞද්ගලිකව මමත් පරිවර්තන කෘති කියවන්න හරි ආසයි. දැන් ඔබ පුංචි කාලේ ඉඳන් ලියන කියන දේවල් වලට වැඩි නැඹුරුතාවයක් සහ කැමැත්තක් දක්වලා තිබුණු කෙනෙක් නිසා පුංචි කාලේ ඉඳන් පරිවර්තන කෘති කියවන්න කැමති කෙනෙක්ද ඔබ? ඒ නිසාමද පළවෙනි කෘතිය විදිහට මේ පරිවර්තනයක් කරන්න ඕනේ කියලා හිතුනේ? ඒකත් එක හේතුවක් ඇත්තටම. මොකද මම කුඩා කාලේ මට මතක විදිහට සිංහල පොඩි පොත් අපි කියවුවා. මට මතකයි සිවිල් වෙත්සිංහ මහත්මියගේ පොත්, ලියපු පොත්, ඒ වගේ දේවල්. නමුත් මට හම්බ වෙනවා මං හිතන්නේ 80 දශකයේ මුල භාගයේ විතර වගේ රුසියානු කතාවක්, ළමා කතාවක් ඒක මගේ හපංකම් කියලා. දදිගම විරුද්ධ මහත්තයා තමයි පරිවර්තනය කරලා තිබුණේ. ඉතින් ওই පොත මම හැම විවාඩු කාලෙකම කියවනවා. ඒ කියන්නේ මම 100 සැරයක් විතර වගේ කියවලා තියෙනවා.
ඉතින් අපි ගිහිල්ලා නොතිබුණත් ඒ රුසියාවේ තිබ්බ දේවල් ඒගොල්ලෝ කන බොන දේවල් පොඩි ළමෙක්ගේ කතාවක් එයා ගෙදරින් පැනලා ගිහිල්ලා එයා කොහොමද ඒ ජීවිතේට මේ මුහුණ දෙන්නේ අන්තිමට කියනවා ඒක ඔක්කොම කරදර හිරිහැර වෙලා එයා අන්තිමට කියනවා මම කොහෙද යන්නේ අන්තිමට ගෙදර එතනින් තමයි පොත ඉවර වෙන්නේ ඉතින් ඒ වගේ ඒ අතරම ඔය මඩොල් දුව අඹ යාළුවෝ ඒ වගේ පොඩි පොත් වලින් ලොකු ආසාවක් ඇති වුණා ඒ වගේම සිනමා පට ටයිටස් රොත් මහත්මයාගේ හඳයා වගේ පොත් කතාවල් ඒ වගේ වෑන් අපිත් ඒ චරිතවලට පෙම් බඳින්න පටන් ගත්තා ඒ වගේ දේවල් වලින් මට ලිවීමට ආසාවක් ඇති වුණා ඉතින් මට හිතුණා මේ මගේම නිර්මාණයක් කෘතියක් කරන්න ඉස්සෙල්ලා පෙර මේ වගේ පරිවර්තන කෘතියක් කරොත් මට නවකතාව පිළිබඳ ලොකු අවබෝධයක් ඇති වෙයි කියලා. ඒකත් හේතුවක් වුණා. ඊට ප්‍රධාන හේතුව තමයි අර ආදර කතාව ඒ බිහිසුණු බව තුලින් අපිට ගොඩ ගන්න පුළුවන් මේ ආදර කතාව අපේ ප්‍රේක්ෂක ජනතාවට ගොඩාක් ලොකු පාඩමක් වගේම ලොකු ඒගොල්ලන්ට ජීවිතය ගැන ලොකු සිහිනයක් අපේ එක හිත තියෙනවා නම් සැබෑ ආදරයක් තියෙනවා නම් අපිට ඕනම දෙයක් ජය ගන්න පුළුවන් කියන එක මට හිතුණා ඒක අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න මේ රසිකයන්ට දෙන්න ඕනේ කියලා. දැන් මේ පොතේ තියෙන්නේ ඇත්තටම අර ඔබ කිව්වා වගේම අවුෂ්විට්ස් කඳවුර ඇතුලේ ගොඩ නැගුණු ආදරයක් ප්‍රේමයක්. ඉතින් සාමාන්‍යයෙන් කතුවරයෙකුට දැන් පොතක් ලියනකොට අපිට පුළුවන් ඕනෑම නිමිත්තක් තෝරගෙන ඒ ඔස්සේ තමන්ගේ නිර්මාණය සමාජගත කරන්නට. හැබැයි පරිවර්තනයකදී මේකේ මුල් කෘතියට හානියක් වෙන්නේ නැති තරමටම තමයි අපි පරිවර්තනය කරන්නට ඕනේ. දැන් මේක ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට හරවනකොට සමහර ලාවට අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මේක ඉංග්‍රීසියෙන් කියවනකොට කෙනෙක්ට දැනෙන හැඟීමම සිංහලෙන් කියවනකොටත් ඒක දැනෙන්න ඕනේ. ඉතින් ඒක එතන තමයි මේ පරිවර්තනයේ තියෙන සාර්ථකත්වය රඳා පවතින්නේ. කොහොමද ඔබ ඒ අභියෝගයට මුහුණ දුන්නේ? මම දැන් මේ පොත කියවගෙන යද්දී මම ගොඩක් වෙලාවට ඒ චරිතවලට ආරෝපණය වෙන්න පටන් ගත්තා. එක සැරයක් මුලින්ම කියවලා ඊට පස්සේ මම ඔකේ ප්‍රධාන චරිතය ලලී කියලා පච්ච කොටන්නේ. ඒකයි ගීත තමයි එයාට හම්බෙන්න පෙම්වතිය. ඒක ඇත්ත කතාවක්. ඇත්ත කතාවක්. ඔක සත්‍ය කතාවක්. ඒ හෙදමුරිස් මහත්මියට ඒ ලලීව හම්බෙලා තිබුණා. එයා මරෙන්න ඉස්සෙල්ලා එයාට ඕන වුණා ඒ කතාව කියන්න. ඉතින් මේක කියවගෙන යද්දී මම ගොඩක් වෙලාවට අපේ සිංහල භාෂාවේ තියෙන වචන ඒ ඉංග්‍රීසි වචනට අදාළ නමුත් අපිට හොඳ ගොඩක්ම ගැලපෙන වචන යොදන්න තමයි මම උත්සාහ කරේ. උදාහරණයක් විදිහට ඔය පච්ච කොටන්නා කියන එකට මම දැම්ම පච්චේ කියලා. දැන් අපි මම පච්චේ කියන එක මට මේ මතක් වුණේ ඇත්තටම පරණ සිනමා පටයක. මරුවා සමග වාසය කියලා පරණ සිනමා පටයක් තිබුණා 70 දශකයේ. ටයිටස් රොත් මහත්තයාගේ තමයි ඒකත්. තන විදිහට ඒක තියෙනවා මේ පච්ච කොටන්නේ එයාට කියන්නේ පච්ච කියලා. ඉතින් අර ඉංග්‍රීසි භාෂාවෙන් නොගෙන මම පච්ච කියලා දැන් ඒතකොට ගොඩක් සමීප වෙන්න. ඒ වගේ ගොඩක් තැන් මම ඒ විදිහට අපිට සමීප වෙන විදිහට කරන්න උත්සාහ කරා. දැන් ඔබේ දෙවන කෘතිය මීටට ටිකක් වෙනස්. දැන් මේකේ තියෙන්නේ ආදර කතාවක්. බිහිසුණුනොත් ඒක ඇතුලේ තියෙන්නේ ආදරයනේ. ඒක ඇතුලේ තියෙන්නේ ප්‍රේමයනේ. හැබැයි ඔබේ දෙවන පරිවර්තන කෘතිය වෙන්නේ පෙට් සෙමෙට්‍රි. පොත ගැනත් කියමු. පෙට් සෙමෙට්‍රි ඇමරිකානු මහා ලේඛකයෙක් ඉන්නවා ස්ටීවන් කිං කියලා ගොඩක් හැමෝම වගේ දන්න. එයා පොත් 60කටත් වැඩිය රචනා කරලා තියෙනවා. ඒ අතරේ තියෙන එයත් බය වුණා. එයාගේ වචනෙන් කියනවා නම් එයත් බය වෙලා ලාස්ට් එක ඇතුළට දාලා වහලා තිබ්බලු මේක මම කවදාකවත් මුද්‍රණය කරන්නේ නැහැ. මොකද ඒ තරම් මිනිසුන්ගේ අධ්‍යාත්මය ඇතුළට ගිහිල්ලා මිනිසුන්ගේ බය හිතෙන විදිය එයත් බය වෙලා ඇත්තටම. එහෙම තියෙදි තමයි යම්කිසි අහඹු සිදුවීමකින් පස්සේ තමයි ඒක පරිවර්තනය කරන්න ඒක මේ මුද්‍රණය කරන්න යට අවස්ථාවක් උදා වුණේ. ඉතින් ඒ පොත අద్భుත කතාවක්, අద్భుත ශානරේ කතාවක්. නමුත් ඒකෙත් අපිට ගන්න තියෙන ගොඩක් දේවල්. ඒකයි මම ඒ කතාවට ඇත්තටම කැමති වුණේ. ඒකෙත් තියෙනවා දායක ප්‍රේමය, පෞල් ජීවිතයේ, ඒ වගේම අපේ අනියත දහම පිළිබඳ ලොකු පණිවිඩයක් තියෙනවා. ඒකයි මට ගොඩක් වෙලාට ඕනේ වුණේ ඒක අපේ රසික ජනතාවට දෙන්න. කොයි දේ කරත් අවසානයේ අපේ සබහා දහමේ නීතියට අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනියත දහමට පිටින් යන්න අපිට බෑ කියන පණිවිඩය ගොඩක් ඒකෙන් උත්පාදනය කළා. ඒක පැහැදිලිව ඉදිරිපත් කරන්න තමයි මට උවමනා වුණේ. 1995 අවුරුද්දේ තමයි ඔබ එංගලන්තේ බලා පිටත් වෙනවා කියලා කිව්ව. ඔබ මේ වෙනකොටත් එහි පදිංචි කරුවේ. ඉතින් නිවාඩුවකට තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ සහ ඔබගේ දෙවෙනි පොත එළි දැක්වීම වෙනුවෙන්.
කොහොමද ඒ ගත කරන ජීවිතය සහ ඔබගේ ලේඛන කලාවට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට එවැනි රටවල් වල හරි කාර්යබහුල ජීවිතයක් අපිට තියෙන. ඉතින් එහෙම කාර්යබහුල ජීවිතයක් ගත කරන අතරතුරේදී ලියන්න කියන්න සාහිත්‍යයට කාලය යොදවන්න එහෙම යොදවන එකත් හරි වටින දෙයක්. එහෙම වෙලාවක් තියෙනවද කොහොමද ඒ කටයුතු? ඒකට ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මගේ බිරිඳටයි දරුවෝ දෙන්නටයි. මොකද මම ගෙදර ඇත්තටම ඔබ හරි ගොඩක් කාර්යබහුලයි. හැමදාම වැඩට සමහරලා ඔය සීත කාලයට එහෙම දවස් හරිම කෙටි. උදේ 8 වගේ වෙනකන් කළුවරයි. ඊට පස්සේ ගෙදර එනකොටත් 3න් පස්සේ ආයි කළුවරයි. ඉතින් අපිට යන්න හිතෙන්නේ නැහැ වැඩක් කරන්න උනත් සීතලයි. ඉතින් වැඩට ගිහිල්ලා ඇවිල්ලා හම්බෙන්නේ සුළි විවේක කාලේ තමයි මම මේ රචනාවට යොදාගත්තේ. බොහෝ විට සමහර දවසට එක පිටුවක් වගේ තමයි පරිවර්තනය කරන්න අවස්ථාව තියෙන්නේ. වෙලාව ඉතුරු වෙලා තියෙන්නේ. කොච්චර කාලයක් වගේ ගියාද මේ කෘතිය? ඔය පළවෙනි කෘතිය කරන්න මාස 7-8ක් විතර ගියා. දෙවෙනි එක නම් ඊට වඩා කල් ගියා, අවුරුද්දකට වැඩි කල් ගියා. ඒක ටිකක් ලොකු පොතක්. ඒක ලොකු පොත. ඒ ඉංග්‍රීසි පොතේ තියෙනවා පිටු 400ක් වගේ. සිංහල පොතේ එනවා පිටු 700 ගණක් වගේ එනවා සිංහල පරිවර්තනය කරපුවාම. ඉතින් මට කියන්න තියෙන ඇත්තටම අපි යම් කිසි දෙයකට උනන්දුව සහ ආදරය තියෙනවා නම් අපිට වෙලාව හොයාගන්න පුළුවන් කොහොම හරි. අපි අර ගොඩක් වෙලාවට වෙලාව නැහැ කියලා කියන්නේ අපි ඒකට උනන්දුවක් නැතිකම කියලා තමයි මට හිතෙන්නේ. අපි සමහරලාවට කාර්යබහුලත්වයේ කියන එක තුලින් වහගන්නවනේ අපේ උනන්දුවක් නැතිකම. හැබැයි අපිට ඕමනාවක් තියෙනවා නම් යම් දෙයක් කිරීම වෙනුවෙන් ඒකට ඒ දේ කරන්න ඕන තරම් ක්‍රම අපිට තියෙනවා. කාර්යබහුලත්වය කියන එක අපි හැම වෙලාවෙම ඉස්සරහින් තියාගන්න අපේ ගැලවීම. ඒක නිදහසට කාරණයක්. නිදහසට කාරණාවක් ඉතින්. දැන් ඔබ ලංකාවේ මම හිතන අනුරාධපුර පැත්තේ. මම ඉපදුනේ අනුරාධපුරේ. මගේ දෙමාපියන් තාත්තා දකුණු පළාතේ මහින්දුරුවේ. අම්මා ගම්පහ දිස්ත්‍රික්කයේ බෝතලේ අමේපුස්ස ඒ පළාතේ. අනුරාධපුරයට යන්නේ තාත්තලා 1958 විතර තාත්තාගේ මාම කෙනෙක් තමයි ඩීඑස් ගුණසේකර කියලා ලොකු ව්‍යාපාරිකයෙක්. ඒ මාර්ගෙන් තාත්තා හිට යනවා. අම්මා යනවා මිහින්තලේ පළවෙනි ගුරුපත් වීම. අම්මා ගුරුවරියක්. ඒකෙන් තමයි අනුරාධපුරේ පදිංචි වෙන්නේ. ඊට පස්සේ මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ ගියේ උසස් පෙළ දක්වාම අනුරාධපුරේ. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තමයි ඇතුළත් වුණේ ඉංජිනේරු විද්‍යාව සඳහා. ලංකාව දාලා එංගලන්තයට ගිහිල්ලා පදිංචි වීම තුළ ලංකාවේ සමාජය, ඒ සංස්කෘතිය, ඒ භාෂාව ටිකක් අතහැරුණා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? සමහරට මේ ලිවීමේ කලාව මීට වඩා වෙනස් වෙන්න තිබුණාද ලංකාවේ හිටියන? ඇත්තටම බොහෝ දේ අතහැරුණා කියලා මට හිතෙනවා. මොකද අලුතෙන් එන අන්තර්ජාලයේ එහෙම පටන් ගන්න පෙර මම ගොඩක් වෙලාවට අපිට ඔය අලුතෙන් එන සිනමා පට වේදිකා නාට්‍ය අලුත් පොත් ගොඩක් මග ඇරුණා. මම ගොඩක් වෙලාවට කරන්නේ නිවාඩුවට ආපුවම පොත් ගොඩක් අරගෙන ගිහිල්ලා ඒවා ටික ටික කියවන එක විතරයි කරන්න පුළුවන් උනේ. නමුත් තාක්ෂණයේ දිනුවත් එක්ක අපිට ඔය YouTube වගේ නාලිකා වලින් අපිට මේ ලංකාවේ යන සමාජ මාධ්‍ය තුලින් අපිට ගොඩක් ලංකාව සම සම්බන්ධකම් පවත්වන්න හම්බුණා. ඇත්තට මේ පොත්වල පොත් බිහි වෙන්නේ ඒ සමාජ ජාලා තුලින් හඳුනාගත්ත යහළුවන්ගේ සම්බන්ධකම් වලින් පොත් ප්‍රකාශකයන් හම්බුනේ මූණ පොත වගේ සමාජ ජාලා වලින්. ඉතින් ඒ වගේ දේවල් වලින් මට ඒ දේ ලැබුණා. නමුත් මෙහි හිටියානම් මට හිතෙනවා සමහර විට මීට වඩා කලින් ඇත්තට මට අඩ සිවසක් ගත වෙනකන් ඉන්න වුණා පළවෙනි පොත මුද්‍රණාන්තවාරයෙන් එළිදක්වන්න. නමුත් මෙහි හිටියානම් මට හිතෙනවා මීට වඩා තව දුරටත් මේ කලාව පැත්තෙන් මට මීට වඩා ඉදිරියට යන්න තිබුණා කියලා. දැන් ඔබගේ පළවෙනි පොතත් පරිවර්තනයක්, දෙවෙනි කෘතියත් පරිවර්තනයක්. ඔබ එහෙම පරිවර්තනම කරන්න බලාපොරොත්තුවක් තියනවද? එහෙම නැත්නම් වෙනත් නිමිති ඔස්සේ නිමිති හොයාගෙන අත්දැකීම් ඔස්සේ අලුත් නිර්මාණ කරන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? දැනට මම ලියාගෙන ආපු කතා 3-4ක් තියෙනවා බාගෙට නවත්තපු පරිවර්තන නෙමේ මගේ මේවා. නමුත් මම හිතුවා තව හොඳ කෘති කීපයක් පරිවර්තනය කරලා නවකතාව පිළිබඳ හොඳ අවබෝධයක් නැතුව නිකන් බොරුවට ලියන්නම් වාලේ ලියලා මිනිස් පාඨක රසිකයන්ව මුලා කරන්න මට උවමනාවක් නැහැ. මට ඕනේ ඕන තරම් නවකතා තියෙනවා, නවකතා බිහි වෙනවා. නමුත් මට ඕනේ රසිකයන් අතර හදවතේ රැඳෙන දෙයක් කරන්න. ඉතින් ඒකට ගොඩක් සතත අභ්‍යාස අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතුවා පරිවර්තන මගින්
මගේ ලිවීමේ හැකියාව තවදුරටත් දියුණු කරගන්නත් පුළුවන්. ඒ වගේම විශ්ව සාහිත්‍ය කෘති ඇත්තටම අපේ රසික ජනතාවට සිංහල භාෂාවෙන් දීලා තවත් සේවයක් කරන්න පුළුවන්. ඒකද පරිවර්තන කෘති වලට ලොකු කැමැත්තක් තියෙනවා රසික ජනතාව. ඒ අතරම මගේ ඒ ලිවීමේ හැකියාව තව ටිකක් වැඩි දියුණු කරගෙන හොඳ නවකතාවක් ඉදිරි අනාගතයේදී කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම දැන් ලංකාවේ ඉඳලා මීට අවුරුදු ගානකට කලින් එංගලන්තයට ගිහිල්ලා හේ පදිංචි වෙලා හැබැයි මේ ලියන කියන දේවල් අමතක කරන්නේ නැතුව සාහිත්‍යයට වැඩි නැඹුරුවක් දක්වලා කොහොම හරි Tamanගේ කියලා නිර්මාණයක් ලියදක්වන්නට ඔබට හැකියාව ලැබුණා. ඒක මම හිතන්නේ හොඳ පණිවිඩයක් මේ ලේඛන කලාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සහ ලේඛන කලාව තුළ මේ මුල් අවධිය අතපත ගන්න අලුත් පරම්පරාවට. දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට කියවීම කියලා කියන්නේ පුරුදු කරන්න හොඳ ගුණාංගයක්. ඉතින් ඔබත් කියවලා ඇති ඔබ කිව්වා ඔබ සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළට ගණිත විෂය තෝරගත්තු නිසා සිංහල භාෂාව ටිකක් අතෑරුණා කියලා. කොහොමද ඔබ ඒ සිංහල භාෂාවේ දැනුම ඊට පස්සේ ඔබේ ලේඛන කලාවට එකතු කරගන්නේ? ඔබ මොන වගේ දේවල්ද කියුවේ? කියවීම කොච්චර කෙනෙකුට ජීවිතේට ලං කරගන්න හොඳ දෙයක්ද? මේ වගේ ලේඛන කලාවක යෙදෙන කෙනෙක්ට අපි ඒක ගැන චුට්ටක් කතා කරමු. මොකද මම බලන් ඉන්නේ. ලේඛන කලාවට ඇත්තටම යෙදෙනවා නම් ගොඩක් කියවන්න ඕනේ. ලියන්න කලින් ඇත්තටම කියවන්න ඕනේ. අපි කියවනකොට තමයි අපිට හම්බෙන්නේ අලුත් වචන හම්බෙනවා, ලිවීමේ ක්‍රම හම්බෙනවා. මම ගොඩක් වෙලාවට ඔය පරිවර්තන කෘති කියවනකොට සමනතාවදී හෙට්ටි මහත්මයාගේ පරිවර්තන කෘති කියවලා තියෙනවා. මම සිරිල් සී පෙරේරා මහත්මයාගේ දදිගම වී රුඩ්රිගෝ මහත්මයාගේ ඒ වගේ පොත්වලින් මට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වුණා පරිවර්තන කෘති කොහොමද කරන්න කියන එක. ඒ වගේම හොඳ වාක් කෝෂයක් තියෙන්න ඕනේ, අපිට ලස්සන වචන තියෙන්න ඕනේ, මිනිස්සුන්ගේ හදවතට දැනෙන ලියන්න. ඉතින් ඒක තමයි මම කියවීමෙන් තමයි ඒක අපිට ලබා ගන්න පුළුවන්. ඔබ හොඳ කවි ලියන කෙනෙක් නේද? කවිත් පොඩි කාලේ ඉඳන්ම කවි ලිවීමේ හැකියාවකුත් තිබුණා මට. ඉතින් ඒත් ඇත්තට මුහුණු පොත නිසා තමයි ඒක මිනිස්සු රසිකයන්ට ගොඩක් පිරිසකට කියවන්න මට බල කරන්න හම්බුනේ. කවිත් ලියනවා පොඩ්ඩක්. සාමාන්‍යයෙන් ලංකාවේ එහෙම කවි ලියන පිරිස් ගොඩක් ඉන්නවනේ. හොඳ කවියෝ ඉන්නවා, තරුණ පරම්පරාවේ හොඳ කවියෝ ඉන්නවා. රජිත පුස්තක සම්මාන දුන්නපු, සරණ පුස්තක සම්මාන දිනපු හොඳ රචකයෝ, හොඳ කවියෝ අපේ රටේ ඉන්නවා තරුණ පරම්පරාවේ. ඉතින් එහෙම ඔබ කැමති කවි පරම්පරාවේ ඉන්න කෙනෙක් ඉන්නවද? එහෙම අනුගමනය කරන, අනුකරණය නෙවෙයි නමුත් අනුගමනය කරන, බලන, කියවන කීප දෙනෙක්ම ඉන්නවා ඇත්තටම. ටිම්රාන් කීර්ති එක්කෙනෙක්. එයාගේ මේ හොඳ කවියක් පොඩ්ඩිය කියන ඒ කවියට මම හරි ආසයි. ඊට පස්සේ රුවන් බන්දු ජීව, මස්සිමුල, මහින්ද ප්‍රසාද් මස්සිමුල, එයාගේම ගොඩක් ඒ කවි වලට මම ආසයි. ඒ වගේම ඊට කලින් ආපු ඊට කලින් හිටපු ප්‍රවීණ මංජුල වෙඩිවර්ධනගේ කවි ඒ වගේ මම ගොඩක් කැමැත්තෙන් කියවනවා. ඉතින් ඒවෙන් ලොකු ආభాෂයක් හම්බ වෙනවා ඇත්තටම මේ කවි පිළිබඳව වුණත්. ඔව් දැන් කවි කලාව දැන් අපි දන්නවා රත්නශ්‍රී විජේසිංහයන්ගේ පරම්පරාවත් එක්ක වුණුත් ඉගෙන ගත්තේ කලින් පරම්පරාවෙන්. ඉතින් අලුත් පරම්පරාව, ඒ මැද පරම්පරාව, ඒ පරම්පරාවෙන් පරම්පරාවට ඒ කවි කලාවත් ගලාගෙන යනවා. හරි ලස්සනට. හැබැයි කවියෝ ගීත රචකයොත් වෙලා තියෙනවා. දැන් ඔබ පරිවර්තකයෙක්, එතකොට කවි පොතක් නම් තාම එලි දක්වලා නැහැ. හැබැයි Facebook එකේ එහෙම කවි ලියනවා. ඔව්. නිදහස තියෙන වෙලාවට කවි ලියනවා. ඇත්තටම දැන් මේ පරිවර්තන පොත් නිසා ඒ කවි ලිවීම පොඩ්ඩක් මග හැරුණා. ඒත් ඉඩක් හම්බුනාම ලියනවා කවි. තාම ඒ වුණාට කවි වලින් ලොකු කවියක් ඇත්තටම ලියනකොට ලොකු ගැඹුරක් තියෙන්න ඕනේ. ඒකේ ජටිපෙළ අරුතක් තියෙන්න ඕනේ. ඒ වගේ කවි තමයි ගොඩක් මිනිසුන්ගේ හදවතට වදින්නේ. අපි උඩින් අතපත ගාලා සාමාන්‍ය දෙයක් ඒ විදිහටම නිකන් තියෙන දෙයක් ඒ විදිහටම කිව්වොත් ඒක ඇත්තටම කවියක් වෙන්නේ නැහැ. කවියක් වෙන්න නම් ඒක ලොකු ගැඹුරක් තියෙන්න ඕනේ, ජටිපෙළ අරුතක් තියෙන්න ඕනේ. ඒ වගේ කවි කවදා හරි ලියවේ කියලා මට හිතෙනවා. ඒකත් ඇත්තටම අභ්‍යාසයෙන් සහ තව හොඳ කවියන්ගේ කවි කියවීමෙන් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ කිව්වා මේ අලුත් තාක්ෂණයත් එක්ක සහ මේ සමාජ මාධ්‍ය පරිශීලනයත් එක්ක ලොකු අවස්ථාවක් සහ ලොකු වේදිකාවක් හැදෙනවා කියලා මේ නිර්මාණ සමාජගත කරන්නට. මම කැමතියි ඒ ගැන තවදුරටත් දැනගන්න. දැන් හුඟක් වෙලාවට අලුත් තාක්ෂණයට එහෙම නැත්නම් අපි නිතරම පාවිච්චි කරන Facebook එකට, මුහුණු පොතට විවේචන නේ එල්ල වෙන්නේ. හැබැයි ඒක ඕනම දෙයක්
යහපතට වගේම අයහපතටත් බලපානවා එකේ භාවිතය තුළ තියෙන දුර්වලතා මත ඔබ කොහොමද හිතන්නේ මේ ෆේස්බුක් භාවිතය සමාජ මාධ්‍ය භාවිතය මේ සාහිත්‍යයට කවියට මේ ලිවීමේ කලාවට මොන වගේ උදව්වක්ද දීලා තියෙන්නේ? ඇත්තටම ඔබට දැනෙන විදිහට ඔබ මට දැනෙන විදිහට ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවනේ නැත්නම් හොඳ සහ නරක එකත් සාපේක්ෂයි. තමන් කරන විදිහ අනුව සම්පූර්ණ යාමේක එක්කෙනෙකුට හොඳ දෙයක් අනික එක්කෙනා නරක වෙන්න පුළුවන්. එක්කෙනෙකුට හොඳ පොතක් තව එක්කෙනෙකුට නරකයි. ඒක ඒවත් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් මුහුණුපත වගේ සමාජ ජාලයක් ඇත්තටම හොඳ වේදිකාවක්. ඒක හරියට පාවිච්චි කරන කෙනාට. ඉතින් ඕන ඒක වැරදියට පාවිච්චි කරන කෙනාට වැරදියට පාවිච්චි කරලා ඒක විනාශ කරලා දාන්නත් පුළුවන්. ඉතින් හරියට මොලේ කල්පනා කරලා අපි ඒ වැඩේ කරනවා නම් එතන ලොකු වේදිකාවක් තියෙනවා. ලොකු ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා. අපි ඉස්සර බැලුවොත් පොතක් ලියන කෙනෙකුට එයාගේ පොත ගැන විචාරයක් හෝ අදහසක් කවදක්වත් එන්න ඉතින් ලියුමකින් තමයි. ඒකත් ගොඩක් කාලයක් යනවා. නමුත් අපි දැන් කවියක් හරි රචනා කරලා දැම්මොත් ඒ මොහොතේම අපිට හම්බෙනවා ඒකට ප්‍රතිචාර හම්බෙනවා. ඉතින් ඒ ප්‍රතිචාර දක්වන අපේ ප්‍රේක්ෂක ජනතාව රසික ජනතාව ගොඩක් බුද්ධිමත් උගත්. ඒගොල්ලෝ පොත් කියවලා තියෙනවා, ලෝකෙත් එක්ක සම්බන්ධකම් පවත්වනවා, Netflix වගේ දේවල් හොඳ සිනමා පට නරඹනවා. මුළු ලෝකයේත් එක්කම එකතු වෙලා ඉන්නේ අපි මේ අන්තර්ජාලය හරහා. ඒක නිසා ඒගොල්ලෝගේ රස විඳීමේ තත්ත්වය හරිම උසස්. ඉතින් ඒක නිසා බාල දෙයකට එහෙම කැමති වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක නිසා හොඳ දෙයක් කරොත් ඒ හොඳ දෙයට හොඳ ප්‍රතිචාරත් හම්බ වෙනවා. ඒ වගේම ඒ හම්බෙන ප්‍රතිචාර තුලින් තව තමන්ගේ හැකියාව දියුණු කරගන්නත් පුළුවන් වෙනවා. ඒක නිසා මම හිතනවා මේ මුහුණුපත වගේ සමාජ ජාලාවක් හරි විදිහට පාවිච්චි කරොත් නිර්මාණකාරයෙකුට හොඳ තෝතැන්නක් වෙයි කියලා. සාමාන්‍යයෙන් උසස් රසවින්දනයකට ලැබෙන්නේ උසස් ප්‍රතිචාර. ඒක තමයි ඇත්ත කතාව. දැන් ඔබ අනුරාධපුර ප්‍රදේශයේ ඉපදිලා පාසල් ගිහිල්ලා හැදිලා වැඩිලා ඒ සමාජය ආශ්‍රය කරලා ඊට පස්සේ ඔබ ලංකාවත් ඇරලා එංගලන්තයේ පදිංචි වෙනවා. කොහොමද ඒ කාලේ ඔබ පුංචි කාලේ නම් ලියන්න කියන්න කැමති කෙනෙක් කියලා කිව්වා. එතන ඒ කාලේ කොහොමද පවුල් පසුබිම පවුලෙන් ලැබුණු දායකත්වය සහ පාසල තුල තිබුණු ඉඩකඩ කොහොමද ඔබගේ ලිවීමේ හැකියාව වෙනුවෙන්? මට ඇත්තටම මතක් වෙනවා මම පුංචි කාලේ අම්මත් එක්ක නගරයට ගියොත් ඉල්ලන්නෙම කතා පොතක්. ඉතින් අම්මා කොහොම හරි මට කතා පොත මටයි නංගිටයි අරන් දෙනවා. අපිට ළමා පුස්තකාලයකුත් තිබුණා ගෙදර. ඒ කියන්නේ අපි සෙල්ලම් කරන්නේ පුස්තකාලේ එක්කෙනෙක් කෙනා පොත් ගන්නවා ආයි ඊට පස්සේ පරක් වුණොත් දඩ ගහනවා. ඉතින් ඒ වගේ ඒ කාලේ ඉඳන් මේ පොඩි පොත් කියවන්න පටන් ගත්තා. ඊටත් වඩා තව දෙයක් තමයි මගේ තාත්තා මට චිත්‍රකතා බැලීම තහනම් කරේ නෑ ඒ කාලේ. ඒ කාලේ තිබ්බ හොඳ ලස්සන චිත්‍රකතා පත්තර. සතුට, සුහද, සිත්තර ඒ වගේ ඒවා තිබ්බේ හරි ලස්සන නිර්මාණ. ඉතින් ඒවැනුත් අපිට ගොඩාක් ආభాෂයක් හම්බුණා ලිවීමට. කොහොමද අපි දෙබස් රචනා කරන්නේ? ඒ වගේම සිනමාපට. ඒවෙන් ලොකු ආభాෂයක්. ඒවට මට කවදාවත් අම්මයි තාත්තයි තහනම් කරලා තිබුණේ නෑ. ඒවට යන්න එපා. සිනමා චිත්‍රපට බලන්න යන්න එපා. චිත්‍රකතා බලන්න එපා. එහෙම තිබුණේ නැහැ. ඉතින් ඒකෙන් ලොකු අපේ වාග්මාලාව දියුණුණා. කොහොමද අපි දෙපසක් රචනා කරන්නේ? කොහොමද අපි චරිත දර්ශන චලයක් කොහොමද අපි හිතේ මවාගන්නේ? ඒ වගේ දේවල්. ඉතින් පාසලට ගියාට පස්සේ ඒ හම්බුණු ගුරුවරුත් අපේ සිංහල ගුරුතුමිය මට මතකයි සුජාතා ගුරුතුමිය වගේ ගුරුතුමිය කීප දෙනෙක් හිටියා. ඒ සුජාතා ගුරුතුමිය මට මතකයි මාව මගේ රචනාව හොඳයි කියලා මාව පත් කර අපි පොඩි සංගරාවක් පාසලේ එළිද අපි 6 පන්ති වගේ ඉන්නකොට ඒකේ සංස්කාරක විදිහට මාව පත් කරා. අනික් ළමයි දෙන ඒවා සංස්කරණය කරලා මේ පළ කරන්න. මට මතකයි ඒකේ මම පොඩි චිත්‍රකතාවක් ඇන්දා පොඩි මිනිමරුවක් ගැන. ඉතින් ඒකේ ගොඩක් වචන එහෙම මම දාපු වචන සමහර ළමයි ඇහුවා මිනිස්සුත් එහෙම මගේ ගුරුවරුත් එහෙම කොහොමද ඔයා දන්නේ මේ වචන මම උසාවියට නඩු අහන එකක්. යුෂ්මතා ඒ වගේ වචනේ කාලේ 5 පන්තියේද කොහෙද ඉන්නකොට. එතකොට ඒවා මට ඔක්කොම ආවේ අර චිත්‍රකතා බැලීමෙන්. ඉතින් ඒක නිසා මම හිතනවා ළමයි පොඩි ළමයින්ට ඒ බලලා දැන් මේ වර්තමානයේ නම් මම චිත්‍රකතා මම දන්නේ නැහැ කොයි තත්වයක තියෙනවද කියලා. නමුත් ඒ කාලේ අපිට තිබ්බ චිත්‍රකතා සහ සිනමා පට වලින් අපිට නරකක් වුණේ නැහැ. අපි ඒවා බැලුවේ ඒව නැරඹීමෙන් සහ කියවීමෙන්. ඉතින් එහෙම බාධක පනවන්න ඕනේ නැහැ. අපි බලන්න ඕනේ තමගේ දරුවෝ ඇත්තටම යන්නේ කොයි මාර්ගයේද කියන එක අපි හරි
විමසිල්ලෙන් බලාගෙන ඉන්න ගමන් ඒ නිදහසක් දෙන්න ඕනේ. ඉගෙන ගැනීමටම බල කරලා ඒගොල්ලෝ ඒක පැත්තකට යවනවට වඩා ඒ වගේ අර බාහිර දැනුම, රසවින්දනය, සිනමාපට, සංගීතය, ඒ වගේ දේවල් වලින් ඒගොල්ලන්ගේ මනස ගොඩක් පෝෂණය කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණකාරීව බිහි කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම හිතන්නේ ඒක හොඳ පණිවිඩයක්. මොකද අද වෙනකොට බොහෝ වෙලාවට අපි දරුවන්ට ලං කරන්නට උත්සාහ කරන්නේ මේ කටපාඩම් කරපු අධ්‍යාපන ක්‍රමයක්. ඉතින් ඒ කටපාඩම් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ පුදුමාකාර කාර්යබහුල ජීවිතයක් පුංචි දරුවෝ ගත කරනවා. සමහරවිට ඔවුන්ගේ ළමා කාලය පවා ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. හැබැයි ඒ දරුවන්ට දෙන නිදහසත් එක්ක දරුවෝ හොයාගන්නවා දරුවෝ යා යුතු නිවැරදි මඟ මොකක්ද කියන එක. ඒක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. හුඟක් වෙලාවට අම්මට ඕනි පාරේ, තාත්තට ඕනි පාරේ, වැඩිහිටියන්ට ඕනි පාරේ දරුවන් යවනවා. ඉතින් සමහර විට දරුවෝ ඒ පාරට කැමති නැහැ. අකමැත්තෙන් උනත් යනවා වැඩිහිටියෝ වෙනුවෙන්. හැබැයි දරුවෝ වෙන් වෙලා ඉන්නේ වෙනත් පාරකට නම් ඔවුන් හොයාගත යුතුයි. ඔවුන් හොයාගන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ පාර අපි වැඩිහිටියෝ විදිහට පෙන්විය යුතුයි. දැන් ඔබටත් දරු දෙන්නෙක් ඉන්නවා. ඔවුන්ට දීලා තියෙන නිදහස කොහොමද? ඔබ පුංචි කාලේ විඳපු නිදහස ඔවුන්ට ලබා දීලා තියෙනවද? ලංකාවේ නෙවෙයි ඔවුන් ඉන්නේ පිටරට. ඇත්තටම ඔව්. මට ආරම්භයෙන් කියන්න පුළුවන් ඒ දෙන්නටම සිංහලෙන් කතා කරන්න පුළුවන්. මේ රටේ හිටියට මම මොකද අපි ගෙදර සිංහලෙන්ම තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා භාෂාව අපි අමතක කරේ නෑ. සිංහලෙන් කතා ලියන්න ඒගොල්ලන්ට අමාරුයි. ඒ වුණාට සිංහල හොඳට කතා කරන්න පුළුවන්. ඒගොල්ලන්ටත් එහෙමම බාධක පැනෙන්නේ නෑ. සිනමා පටියක් බලන්න යනවා. අපි බලනවා මොකද්ද මේක මොකද්ද අන්තර්ගතය? ඒ වයසට ගැලපෙනවද? මට මතකයි මගේ තාත්තා ඉතින් මට දුන්නා වගේ මමත් ඒගොල්ලන්ට ඒ මාර්ගය යන ඉඩ දුන්නා. උසස් පෙළ දැන් ඒ දෙන්නම ඒ විශ්වවිද්‍යාල දෙක අධ්‍යාපනය ලබන්නේ. අපි බල කරේ නෑ ඔයා දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න. මගේ දුව ඇත්තට මට හරි ආඩම්බරයි කියන්න. මගේ ගොඩක් අයට ඒක හරි හොඳ පණිවිඩයක් වෙයි. දුව ඇත්තටම එයා තීරණය කරා අඩු ශිෂ්‍යයෝ ඉන්නේ මේ මානසිකත්වය තරම් වර්ධනය නොවිච්ච ඒ වගේ ශිෂ්‍යයන්ට උගන්වන්න තමයි දැන් මෙයා ඉගෙන ගන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට ගොඩක් අය යනවා අඩුයි. ඉතින් මගේ දුව තීරණය කරා ඒ වගේ මේ සිසුන්ට ඉගෙනීමට උගන්වන ගුරුවරියක් වෙන්න තමයි එයා දැන් ඉගෙන ගන්නේ. පුතා රසායන විද්‍යාව අංශයෙන් එයා අධ්‍යාපනය ලබනවා. එයාට සමහර විට ඉදිරියේදී අවශ්‍ය නම් වෛද්‍ය වෘත්තිය පැත්තට යන්නත් පුළුවන් වෙයි. ඉතින් ඒවට බල කරේ නෑ අපි. ඉතින් ඒගොල්ලෝ ඒ අතරේ පුතා ක්‍රිකට් ගැව්වා, දුව වෙන බාහිර වැඩ බාහිර ඔය නර්තන කලාව ඒ වගේ දේවල් වලට යමු වුණා. දහම් පාසල් ගියා දෙන්නම. ඒ වගේ දේවල් කරා. ඉතින් අර අධ්‍යාපනයට කියලා අපි බල කරේම නෑ. නිදහස දීලා තිබුණා. නිදහස තුළින් අලුත් දේවල් කරන්න පුළුවන්. කෙනෙක්ට නිදහස දීම තුළ තමයි වෙනස් දේවල්, අලුත් දේවල් නිර්මාණය කරන්නට අවස්ථාව උදා වෙන්නේ. දැන් ඔබේ පළවෙනි කෘතිය වෙන්නේ අවුෂ්විට්සි පච්චකොටන්න. ඊට පස්සේ මාර්තු මාසෙලි දැක්කවා පෙට් සෙමිට්‍රි කෘතිය. මේ දෙකම පරිවර්තන කෘතියක්. ඉදිරියේ කටයුතු ලේඛන කලාව පැත්තෙන් තව කෘති කිහිපයක් රචනා වෙමින් පවතිනවා කියලා කිව්වා. ඔව්. ලංකාවට එන්න ඕනද ඒකත්? සමහර විට ලංකාවට ඉදිරියේදී එන්න පුළුවන් එන්න හිතන් ඉන්නවා. හැබැයි තව කෘතියක් නම් මේ අවුරුද්දේ කරන්න අමාරුයි. කීපයකටම අපි ඉල්ලලා තියෙනවා ඒගොල්ලන්ගේ අපේ අයිතිය ගන්න සිංහල භාෂාවට පරිවර්තනය කරන්න. තව ඉදිරියට එන එකත් සිංහල පරිවර්තන කෘතියක් වෙයි කියලා තමයි මම හිතන් ඉන්නේ. තාමත් හරියට මොකද්ද කියලා තාම තීරණය කරලා නැහැ. කීපයකටම අපි ඉල්ලුම් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඉදිරියේදී පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා. තව කීපයක් කෘති පරිවර්තනය කරලා ඊට පස්සේ මගේම නවකතාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව ටිකක් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍යයි. අධ්‍යයනය කරන්න තමයි අධ්‍යයනය කළා හොඳ නිර්මාණයක් රසිකයන්ට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි සුබ පැතුම් එකතු කරනවා. අපි අවසාන විනාඩි කිහිපය තුළයි අපි ඉන්නේ. අපි අවසාන වශයෙන් මතක් කරමු දැන් ඔබට මේ ගමනේදී මේ වගේ නිර්මාණ දක්වනකොට තනියෙන් මේ ගමන එන්න බෑ. ඔබට උදව් කරපු අය, ඔබ වෙනුවෙන් කැපකිරීම කරපු අය, ඔබට වචනකින් හරි දිරිදුන්නු අය මේ නිර්මාණ පිටිපස්සේ ඉන්නවා. ඉතින් ඒ නිසා අයත් මතක් කරමු. ඔව්. මේ අවස්ථාව දුන්නේ ගැන බොහොම ස්තුතියි. මට මතක් කරන්න කීප දෙනෙක් මේ ඉන්නවා. ඒ අතරින් මුලින්ම මම කියන්නේ මගේ හොඳම යාළුවෙක් ඉන්නවා. එතුමා පැරිසියේ ජීවත් වෙන්නේ මංජුල සේනාරත්න. හොඳ රචකයෙක්. 12 කියලා
කෘතියක් රචනා කරා මම හිතන්නේ ලංකාවේ ඒක ගැන හැමෝම දන්නවා කතා කරා ඒක ගැන හැමෝම කතා කරා එයා තමයි මට ඔය පළවෙනි අවුෂ්විට්ස් පච්චකොටන්න පොතට මම පරිවර්තනය කරලා භාගයක් කරලා ඉඳින අවස්ථාවේ මට ඒක එලිදක්වන්න ඒක පබ්ලිෂර් කෙනෙක් හොයාගන්න බැරි වුණා ඒ වෙලාවේ මංජුල සේනාරත්න තමයි එයාගේ යාළුවෙක් මාර්ගයේ මට ඔය අපූර්ව පොත් කියන ප්‍රකාශන සමාගම ප්‍රකාශනය කරන්න කෙනෙක් ඔය හිටියා මම දන්නේ නැති නිසා ඒගොල්ලෝ ඒක කවුරුත් ගන්න කැමති වුණේ නැහැ මංජුලගේ කීමට අපූර්ව පොත් ප්‍රකාශන සමාගම තමයි මගේ පළවෙනි පොත මුද්‍රණය කරේ ඊට පස්සේ දෙවෙනි පොත පෙට් සෙමෙට්‍රි එක වුණත් මියුසස් සමාගමට මංජුල සේනාරත්න තමයි මාව අඳුරලා දුන්නේ. ඉතින් මංජුල සේනාරත්න මම ඉතාම ආදරේ මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම නම් වශයෙන් කියන්න බෑ මූණු පොතේ මගේ කවි නිර්මාණ සියලුම නිර්මාණ රස විඳලා මට දිරි දුන් තව බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම නමින් සඳහන් කරන්න බැරි වුණාට සමා වෙන්න කියලා කියනවා. නමුත් ඒ හැමෝටම මගේ හදවතේ තියෙන්නේ එක වගේම ආදරයක්. ඒ වගේම මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඒගොල්ලෝ පවුලේ අම්මා තාත්තා නම් ඇත්තටම නැති වුණා අවුරුදු දෙකකට කලින් අම්මා සහ නංගිලා මට නංගිලා දෙන්නෙක් ඉන්නේ ඒගොල්ලන්ගේ සහාය ඒගොල්ලන්වත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා සහ ඒ සුවහසක් රසික ජනතාව මට සහයෝගය දුන්න හැමෝටම මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරනවා හොඳයි එහෙමනම් ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී උදායිරේ සහෘදයා මේ කාලය ගත කරන්නට මේ අත්දැකීම් බෙදා හදා ගන්නට අප සමග සම්බන්ධ වුණාට ඉතින් ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා අපි උදායිර වෙනුවෙන් සුබ පැතුම් එකතු කරනවා. බොහොමත්ම ස්තුතියි. හොඳයි එහෙමනම් අපි චන්දන ගුණසේකර මහත්මයාට ඒ විදිහට සමුදෙනවා උදායිරේ සහෘදයා ඒ විදිහට අවසන් කරමින් නමුත් අපි ඔබට ආරාධනා කරනවා. රැඳිලා ඉන්න දිගටම උදායිරත් එක්ක.